දැන් මේ අර්බුදයට විසඳුම මොකක්ද කියන එක සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් තියෙනවා. ඒ නිසා අපි ජන අරගල ව්‍යාපාරයේ විදිහට අපේ යෝජනාවලියක් තියෙනවා මේ අර්බුදයේදී සමාජයට රටට ඉදිරිපත් කරන ඒ වගේම මේ අර්බුදයේ සම්බන්ධයෙන් උනන්දු වෙන සීලුම දේශපාලන කණ්ඩායම් වලට ඉදිරිපත් කරන යෝජනාවලියක් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නත් ඒ වගේම මේ වෙනකොට විශේෂයෙන් මේ ජන අරගලයත් එක්ක ජනතාවගේ නැගිටීමත් එක්ක වර්ධනයලා තියෙන යම් යම් දේශපාලන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන්නත් අපි මේ මාධ්‍යමයේ බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණේ තමයි මේ අර්බුදයට විසඳුම කුමක්ද කියන එක සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් තියෙනවා. දැනට මේ විශාල වශයෙන් මතුවලා තියෙන මහජන නැගිටීම් ඇතුලේ ජනතාවගේ උද්ඝෝෂණ ඇතුලේ ප්‍රධාන වශයෙන් ඇවිල්ලා තියෙන ගෝඨා ගෝ හෝම් කියන එක. නැත්නම් ගෝ හෝම් ගෝඨා කියන සටන් පාඩ තමයි මූලික වශයෙන් තියෙන්නේ. ඊට අමතරව තව සටන් පාඩ ගණනාවක් අපි දැක්කා මිනිස්සු ජනතාව තමන්ගේ අත් තුළ තබාගෙන ඉන්නවා. ඒ නිසා බොහෝ ඉල්ලීම් බොහෝ සටන් පාඩ තිබුණා. නමුත් මේ අරගලය පටු කරන්න බෑ මේ මාර්තු 3 අප්‍රේල් 3 වෙනිදා සිදුවෙච්ච උද්ඝෝෂණ වලටවත් නැත්නම් ගෝල් ෆේස් එකේ දැන් මේ නිර්මාණලා තියෙන උද්ඝෝෂණ වලටවත් විතරක් පටු කරන්න බෑ මේ මතුවලා තියෙන උද්ඝෝෂණේ ආණ්ඩුවට එරෙහිව මතුවලා තියෙන මේ විරෝධතාවය ආවේ විරෝධතා රැල්ලක් විදිහට. මේකේ මේ ආණ්ඩුවට දාලව ගත්තොත් එimhe විරෝධතා රැල්ලේ ආරම්භයේදී ගොවි ජනතාව හිටියා. තවමත් ගොවි ජනතාවේ ප්‍රශ්නත් එක්ක ඉන්නවා. ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරේ හිටියා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වගේවත් එක්ක ඒ වගේම වෘත්ති සමිති හිටියා. ප්‍රධාන වශයෙන් ගුරු සංගම් සටන් කරා වැටුප් ප්‍රශ්නෙට, පොදුවේ වෘත්ති සමිති සටන් කරා සාධාරණ වැටුප් පිළිබඳ ප්‍රශ්නෙට, වතුකම් කරුවෝ සටන් කරා තමන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න වලට, ඒ වගේම ලෝන් ලීසින් ගත්ත අය සටන් කරා තමන්ගේ ඒ ලීසින් ගෙවාගෙන බැරුව බැංකුවල තියෙන ඉතාම කෲර සූරාකෑම් ප්‍රතිපත්ති වලට විරුද්ධව, ඒ වගේම ශුද්‍ර මූල්‍යණය විඳිතව සටන් කරා. ඒ නිසා මේ අරගලයට අදාළ කරන ප්‍රකාශනය ගෝ හෝම් ගෝඨා කියන දේශපාලන සටන් පාටෙන් එළියට ආවට මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ වෙන දහස් ගණනක් බලවේග ලක්ෂ ගණනක් ජනතාව ඉන්නවා. ඒ නිසා අපි හිතනවා මේ ජනතාවගේ අභිලාෂය ඉදිරියට රැගෙන යා යුතුයි. ඒ ජනතාවගේ අභිලාෂය වචන වලට නැගලා ඉස්සරහට ගේන්න ඕන කියලා. ඒ නිසා ජන අරගල ව්‍යාපාරයේ විදිහට අපි කල්පනා කරනවා මේ මොහොතේ මේ ගොඩනැගිලි තියෙන මහජන ව්‍යාපාරයේ මහජන අරගලයේ මහජන නැගිටීම මේ නැගිටීමේ ප්‍රකාශනයක් අපි ඉදිරිපත් කරන්න. ඉතින් මේක අපේ පැත්තෙන් අපි ඉදිරිපත් කරන ප්‍රකාශනය තවත් මෙවැනි සටන් පාට යෝජනා තව ගණනාවක් මතුවෙන්න පුළුවන්. අපි මේ හැම එකක්ම අපි කියනවා මේසෙට දාන්න කියලා. ඒ හැම එකක්ම සංවාදයට ගේන්න කියලා. මොකද ඒක අවශ්‍යයි මේ වෙලාවේ. මොකද මේ ගෝල්ෆේස් අරගලේ දිහා බැලුවහම අපිට පේනවා ඒක තනි සංවිධානයකට හෝ නැත්නම් ඒක තනි ප්‍රකාශනයක් මත කැඳවිච්ච එකක් නෙමෙයි. තනි සටන් පාටයක් උඩ කැඳවිච්ච එකක්. ඒ නිසා අපිට ඒ අරගලයේ දේශපාලන වශයෙන් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒ අරගලේ ක්‍රියාමාර්ග ඉස්සරහට අනිවාර්යෙන් යන්න ඕනේ. ඒක වෙන විවාදයක් නෑ. නමුත් ඒ අරගලේ දේශපාලන අභිලාෂය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය නම් මෙවැනි ව්‍යුහයක් මෙවැනි ප්‍රවේශ වීමක් අවශ්‍යයි. ඒ නිසා අපි පළවෙනි එක අපේ යෝජනාවලිය අපි ඉදිරිපත් කරනවා. වහාම ගෝඨා ඉවත් වේ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වේ යුතුයි. ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ මේ සියලු දෙනා මේ වකීම් වලින් ඉවත් වේ යුතුයි. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. මොකද මේ විධායක ජනාධිපති ක්‍රමය දැන් මේ ගෝඨා ඉවත් කළා. දැන් අපි සාමාන්‍යයෙන් මේක රටේ සාකච්ඡා වෙන්නේ පිස්සෙක් කියලා කතා කරන්නේ. නමුත් දැන් එක පිස්සෙක් වෙනුවට තව පිස්සෙක් ගේන එක හරි, එක පිස්සෙක් වෙනුවට තව හරකෙක් ගේන එක හරි නෙමෙයි රටේ ජනතාවට උත්තරයක් හම්බෙන්නේ. ඒ නිසා මේක තිබ්බොත් මේ පුටුවේ හරකෙක් වාඩි වෙන්නත් පුළුවන්, පිස්සෙක් වාඩි වෙන්නත් පුළුවන්, නරියෙක් වාඩි වෙන්නත් පුළුවන්. සිංහ වෙස් අරගෙන. ඒ නිසා මේ කවුරු වාඩිනුවත් මේක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි හිතනවා ඒ ගෝඨා විතරක් නෙමෙයි විධායක ජනාධිපති ක්‍රමයෙන් පළවා හැරිය යුතුයි. ඒක පළවෙනි එක. දෙවෙනි එක මේක ඊටාම අපි මේ අරගලය තුල ඊටාම බරපතල ඉදිරිපත් කරන යෝජනාව මේක හැම පැත්තකින් වැදගත්. දෙවෙනි යෝජනාව. ඒක තමයි පාර්ලිමේන්තුවෙන් පිටත මේ මහජන නැගිටීම ප්‍රකාශිතපත් කරන ව්‍යුහයක් ගොඩනගන්න. පාර්ලිමේන්තුවෙන් එළියේ ජාතික කවුන්සිලයක් හදන්න. නැෂනල් කවුන්සිල් එකක් කෝල් කරන්න. එතකොට ඒක අපි දන්නවා මේ ආණ්ඩුව හදන්නේ ඒක අපි හදන්න සූදානමින් තමයි මේ අරගලයට අපි මැදිහත් වෙලා තියෙන්නේ. ඒ ජාතික කවුන්සිලයේ මේ සිවිල් සමාජයේ පිරිස විතරක් නෙමෙයි ඒ ජාතික කවුන්සිලේ සකස් වෙද්දී අනිවාර්යෙන් ගම් මට්ටමින්, නගර මට්ටමින්, ගොවි බිම් මට්ටමින්, ගොවි සංවිධාන මට්ටමින්, වෘත්ති සමිති මට්ටමින්, වැඩබිම් මට්ටමින්, දීවර තොටුපළ මට්ටමින් සභා ගොඩනගලා ඒ සභාවල නියෝජනයක් ගොඩනැගීම තමයි අත්‍යවශ්‍යයෙන් කළ යුතු වෙන්නේ. ඒකට හේතුව දැන් මේ ගෝඨා එපා 225 එපා කියන එක ඇතුලේ දැන් සමහරව මේකට උත්තර දෙනවා මේ අහවලා හොඳයි කියලා. මම කියන්නේ එහෙම ගන්න නැතුව මේකේ ප්‍රකාශනය ගත්තොත් මේකෙන් කියන්නේ මේ ව්‍යුහය අසමත් වුණා කියලා. එතකොට මේ ව්‍යුහය අසමත් නම් ඒ ව්‍යුහය අසමත්කමට උත්තරයක් වෙන ව්‍යුහයක් අවශ්‍යයි. ඒතකොට අපි කියන්නේ මේක තියෙද්දි මේ පාර්ලිමේන්තුව තියේයි කවුරු හරි ආණ්ඩුව හදාගනි කැබිනට් මණ්ඩල පත් වෙයි. ඒක වෙනම තත්වයක්. මං කියන්නේ මැතිවරණ පස්සේ උනත් මැතිවරණත් එයි මැතිවරණ පස්සේ අලුත් ආණ්ඩුවේ නැත්තම් පරණ ආණ්ඩුව ආයේ මේ මොන තත්ත්වය ආවත් කවුරු ආණ්ඩු කරත් කවුරු පාර්ලිමේන්තු ගියත්
මේ එළියේ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි මේ අර්බුදයේ ඉදිරි වසර කීපය ඇදෙන අර්බුදයක්. ඒ නිසා එළියේ පාර්ලිමේන්තුවක් ගොඩනැගීම. ඒක තමයි මේ දේශපාලන අර්බුදයේ තියෙන අත්‍යවශ්‍ය ප්‍රධානතම විසඳුම කියන එක අපි අවධාරණය කරනවා. ඒ නිසා ඒක ගැන ඇස්සරලා බලන්න කියලා අපි හැම කෙනාටම කියනවා. ඒකට හේතුව දැන් මේ ව්‍යුහය මොන තීරණ ගත්තත් මේ තියෙන නොසන්සුන්තාවය, මේ තියෙන කලකිරීම, මේ තියෙන ප්‍රකෝප වීම සමනය කරන්න බෑ. කවුරු ආණ්ඩු ගත්තත් හෙට ඩීසල් දෙන්නේ නැත්නම්, හෙට තෙල් දෙන්නේ නැත්නම්, හෙට ලයිට් දෙන්නේ නැත්නම් ඒ හැමෝටම හොම්බෙන් යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අඩුම තරමේ මහ ජනතාවත් එක්ක විධිමත් සංවාදයකට, සාකච්ඡාවකට මේ සම්බන්ධ අවබෝධය හදා ගන්න, අන්‍යෝන්‍ය අවබෝධය හදා ගන්න මේ මොන පැත්තෙන් ගත්තත් මෙන්න ව්‍යුහයක් අවශ්‍යයි. නිසා මේ ව්‍යුහය ගොඩනගන්න ප්‍රධාන දේශපාලන යෝජනාවක් විදිහට අපි ඉදිරිපත් කරනවා. ඊටු ඒවා අපි එකිනෙක කියන්නම් කෙටියෙන්. එකක් තමයි මේ රාජපක්ෂ නඩයයි ඒ නඩයත් එක්ක ඉන්න ගජමතුරු ව්‍යාපාරිකයෝ මේ හවුල විසින් හොරා කාපු මුදල් තියෙනවා. ඒවා සියල්ල අත්පත් කරගත යුතුයි. විගණනයක් කළ යුතුයි. ඒ සියල්ල අත්පත් කරගත යුතුයි. ඒ සියල්ල මේකත් මේ අත්පත් කරගත යුතුයි. දෙවැනි එක විනිමය පනත උල්ලංඝනය කළා අරගෙන ආපු මුදල් කොල්ල කාපු මුදල් තියෙනවා. මේ ඩොලර් කොල්ලේට කෙලින්ම මේ රාජපක්ෂලා වටේ හිටපු කට්ටිය සම්බන්ධයි. ඒක නිසා කිසිම මුදල් ඇමතිවරයෙක් නැහැ මේ සම්බන්ධයෙන් බොහොම ලිහිල් ප්‍රතිපත්තීන් කතා කරමු. ඒගොල්ලෝ සම්බන්ධයි. ඒ පොල්ලකා මුදල් සම්පූර්ණයෙන් අය කරගත යුතුයි. ඒවා නැවත ලබා ගැනීම සඳහා පියවර ගත යුතුයි. ඒ වගේම මේ උණ්ඩියල් ක්‍රමේ මේ බුද්ධ්‍යංශ ගැන කතා කරනවා, අරගෙන මේවා ගැන කතා කරනවා. ඒවා තියෙන්න ඕන රටක් මුහුණ දෙන ඒ මොහොතේ ප්‍රශ්න වල උත්තර හොයාගන්න. දැන් අපි කියනවා මේක නවත්තන්න. කොහෙන් සල්ලි දැම්මත් මෙහෙන්නේ සල්ලි දෙන්නේ. ඒ සල්ලි දෙන්නේ කවුද කියලා හොයන්න බැරි කමක් නැහැනේ. මේ උණ්ඩියල් මාකට් එකට අත තියන්නේ. ඒක සතියක් දෙකක් ඇතුළත ඒකට වහාම පියවර ගන්න. අපි දැඩිව අවධාරණය කරනවා. ඒ වගේම බදු පැහැරපු සමාගම් තියෙනවා. දැනට ඔබ දන්නවා ඊටාම හාස්‍යජනකයි මේ බදු ගෙවන්න අගරු චෙක්පත් දීලා තියෙනවා. කාටද පුළුවන් එහෙම කරන්න දුරු කරන්න? ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොන්ට නඩු නැහැ. බිලියන ගාණක් තියෙනවා පහුගිය කාලය තුළ බිලියන 51ක් තියෙනවා ප්‍රධාන සමාගම් 33ක් නොගෙවපු බදු පහුගිය වසර කීපය ඇතුළත. නොගෙවපු බදු. ඒ නිසා ඊටු ඔක්කොම කරන්න කලින් ඒ නොගෙවපු බදු අය කරගන්න කියලා අපි අවධාරණය කරනවා. සමහර සමාගම් දැන් අපි දැක්කා ඊයේ සීනි වංචාව සම්බන්ධයෙන් තීන්දුවක් ඇවිල්ලා තියෙනවා. ඒක අය කරගන්න කියලා. ඉතින් ඒ සීනි විතරක් නෙමෙයි මේ රටේ පහුගිය කාලේ මෙවැනි මේ ගජමිතුරු ව්‍යාපාරිකයෝ විශාල වංචාවක් සිද්ධ වුණා. විශාල වශයෙන් මුදල් කොල්ල කෑවා. ඒව නැවත අය කරගත යුතුයි. ඒ නිසා මේ ගජමිතුරු සමාගම් වලට දීපු සහනය දැන් ඇති. ඒගොල්ලෝ ඇතිතරම් හම්බ කරගත්තා. ඒකෙන් තමයි මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ ගජමිතුරුන්ගිට දැන් බදු පැනවිය යුතුයි කියලා අපි අවධාරණය කරනවා. ඒ නිසා බිලියනපති සමාගම් වලට බදු ඉහළ දාන්න ඕනේ. මේ ආණ්ඩුව ආපු ගමන් දුන්නේ බදු සාහනයක් බිලියන 500ක් බදු නැති වුණා. ඒක කිසිම ආකාරයකින් ජනතාවට බලපෑවේ නැහැ. වැට් බද්ද අඩු කරාට බඩු වල මිල එකක්වත් අඩු වුණේ නැහැ. ඒ නිසා ඇත්තට මේක සිද්ධ වුණේ මුළු රාජ්‍යක පැත්තෙන් අරබුදෙට ගියා. ඒ වගේම එක ඇලන්තියක් අත ධනෙ ගොඩ ගැහුණා. අද අපිට පේනවා ඒකේ ප්‍රතිඵල ධම්මික පෙරේරාගේ ධනය 137කින් වැඩි වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙක ඇතුළත. ඒ ධම්මික පෙරේරාගේ විතරක්. ඒක තමයි වෙලා තියෙන්නේ. ඊළඟට ශුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්න ඕනේ. මේක මේ අපේ සටන් පාඩයක් මේ ගෝඨාභය රාජපක්ෂ බලයට එනකොට දීපු සටන් පොරොන්දුවක්. දැන් ඒක කරන්න ඕනේ. ශුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්න ඕනේ. ලීසින් ලෝන් අරගෙන අද සුළු ව්‍යාපාරිකයෝ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඔවුන්ට ණය ගෙවා ගන්න බැරිලා තියෙනවා. ඒ නිසා අපි කියනවා බැංකු පෝසත් කරන මේ සිස්ටම් එක වෙනුවට අද බැංකු මූල්‍ය ආයතන අති විශාල මේ ලීසින් සමාගම අති විශාල ලාභයක් කරගෙන තිනවා. අපි අවධාරණය කරනවා ලීසින් සහ ලෝන් වලට සහනයක් ලබා දිය යුතුයි තවදුරටත් ඒ සඳහා සහනයක් ලබා දිය යුතුයි. ඔවුන්ට මේ පොලි වලට සහනයක් ලබා දිය යුතුයි කියන අපි අවධාරණය කරනවා. ඊළඟට පොහොර සහන ආධාරය. දැන් පොහොර ගෙන්නනවා කිලුවට පොහොර සහන ආධාර ගැන කතාවක් නැහැ. ජනාධිපතිතුමා කතාවේදී කිව්වා දැන් මේ කන්නේ වගා කරන්න බැරුව ගොවියෝ කුඹුර දිහා බලාගෙන හූල්ලනවා. ඒ නිසා වහාම පොහොර සහන ආධාර ලබා දිය යුතුයි. කෘෂි උපකරණ සඳහා සහන ලබා දිය යුතුයි. ගොවි ණය වලට ගෙවන පොලි පහතෙලී යුතුයි කියලා අපි අවධාරණය කරනවා. ඊළඟට සහතික මිල සම්බන්ධ ප්‍රශ්නේ. දැන් ඔබ දන්නවා මේ රාජපක්ෂ ජුන්ටාවත් එක්ක සම්බන්ධ වෙලා මේ රටේ ඉන්න හාල් මෝල් මාෆියාවේ 3 දෙනෙක් සම්පූර්ණ මේ රටේ හාල් මිල පාලනය කරනවා. අද රුපියල් 200ට විකුණන හාල් කිලෝ එක ඇත්ත මිල කීයද? ඇත්ත වෙළඳපොළ වටිනාකම කීයද? ඒකළු ලාභත් තියාගත්තට පස්සේ රුපියල් 115යි ඔවුන්ගේ ලාභත් තියාගෙන විකුණන්න පුළුවන් ගාන. එතකොට රුපියල් 85ක් වැඩියෙන් හැම හාල් කිලෝ එකකම විකුණනවා. කීයද මේගොල්ලෝගේ සුද්ධ ලාභය අවුරුද්දට? කෝටි ගාණක්. කෝටි 300ක් දක්වා යනවා මේගොල්ලෝ. කෝටි 300ක් දක්වා යනවා දවසක මේගොල්ලෝගේ සුද්ධ ලාභය. දවසක. එතකොට හති විශාල ලාභයක් උපයනවා. මේක වහාම නැවැත්තිය යුතුයි. ඒ නිසා අපි අවධාරණය කරනවා හාල් මිලත් වී මිලත් දෙකම තීරණය කිරීම සඳහා අපි අර මහජන කවුන්සිලයේ ප්‍රතිපත්ති සකස් කරමින් මැදිහත් වෙනවා කියන එක අපි අවධාරණය කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය කරන්න, ඊළඟට ජීවන අංකයට සරලන විදියට මිල පාලනය කරන්න මැදිහත් වී යුතුයි. ඊළඟට IMF එක. මේ IMF එකට ගොඩාක් අය කවි කියන්න පටන් ගන්න තියෙනවා. මොකද මේ දැන් හැමෝටම ඕනේ දැන් මෙතනින් යන්න උත්තරයක්. හරි? අපි කියනවා මේ අර්බුදේ කවුද ගෙනාවේ?
කවුද මේ ණයවලට මේ රට ඇබ්බැහි කළ අවසානයේ මේ රටේ කිසිම සංවර්ධන නැතුව කොන්ක්‍රීට් මාලිගා හදන්න ඉඩකඩ දුන්නේ? කවුද මේ රටේ ආර්ථික උපදේශක බවට පත් වුණේ පහුගිය අවුරුදු 40 තුළ? මේ IMF එක. දැන් මේ IMF එක අද යනවා වගේ කතා කරන්නේ. ඒ නිසා IMF එකේ මේ කොන්දේසි මේ රටේ වැඩ කරන ජනතාවට සාමාන්‍ය ජනතාවට හොම්බෙන් යන්න සිද්ධ වෙන කොන්දේසි. ඒ නිසා අපි මේ කොන්දේසි වලට විරුද්ධ වෙනවා. ඒ වගේම IMF එක සහ මේ ණය දෙන රටවල් වල කොන්දේසි රහ මේ රටේ ජනතාවට ඉස්සරහට තියෙන අනුතුරට අපි විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම ඉන්දියන් මැදිහත් වීම හරහා මේ රටේ ජනතාවගේ සම්පත් කොල්ල කන්න ලෑස්ති වෙන එක ඉන්දියානු බල උගුලට ලංකාව හිර කරගන්න හදන එකට අපි විරුද්ධ වෙනවා. ඒ වගේම අපි අවධාරණය කරනවා ඇමරිකන් ඉන්දියන් චීන දේශපාලන උගුලේ ආර්ථික උගුලේ ලංකාව යුදමේ උගුලේ ලංකාව හිර කිරීම නැවැත්විය යුතුයි. අධ්‍යාපනය සඳහා අධ්‍යාපන සෞඛ්‍ය මූලික අයිතිය ලෙස පිළිගත යුතුයි. අධ්‍යාපනයට 100%ක් සෞඛ්‍යයට 105ක් වෙන් කළ යුතුයි. ඒ වගේම ජනතා දේපල විකිණීම නැවැත්විය යුතුයි. රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණ නැවැත්විය යුතුයි. ඒ වගේම රාජ්‍ය පෞද්ගලික වැටුප් ජීවනාංකයට වැඩ කරන්න. දැන් මේක ගාණක් කිව්වට වැඩක් නැහැ. මොකද මේ වැඩි වෙන විදිහට වැටුප් කී වැඩි වුණත් වැඩක් නැහැ. ඒ නිසා ජීවන අංකයට අනුව රාජ්‍ය පෞද්ගලික වතු අර්ධ රාජ්‍ය වැටුප් වැඩි කිරීමේ ප්‍රතිපත්තියක් සහ වැටුප් වැඩි කිරීමක් අනිවාර්යෙන් රැගෙන යුතුයි. දේශපාලන රැඳවියන් නිදහස් කළ යුතුයි. මේ ප්‍රශ්නේ අවුරුදු ගාණක් තිස්සේ ඔද්දල් වෙන ප්‍රශ්නයක්. පහුගිය යහපාලනයේ මේකට පොරොන්දු දීලා විසඳුවේ නැහැ. ඒ නිසා දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතුයි. සියලු අතුරුදහන් කිරීම වලට හෙළිදරව් කරන්න ඕනේ. දැනුත් තවමත් නොවිසඳිච්ච අතුරුදහන් කිරීම පිළිබඳ ප්‍රශ්නය වහාම ඒක හෙළිදරව් කළ යුතුයි කියන අපි අවධාරණය කරනවා. ඊළඟට ඊනියා සංවර්ධනය හරහා මේ රටේ පරිසරයට කරලා තියෙන හානිය වහාම නතර කළ යුතුයි. ජාතිවාදයට ජාතික පීඩනයට එරෙහිව සමාහිතිය තහවුරු කරන වැඩපිළිවෙලකට අපේ රට රැගෙන යුතුයි. දැන් අපි ඇති ජාතිවාදයෙන් බැට කෑවා. ජාතිවාදය පාවිච්චි කරලා ඡන්ද කරා ඇති. ඒ නිසා දැන්වත් මේ ජාතිවාදය පාවිච්චි කරන එක සහ ජාතික පීඩනය හරහා මේ රටේ සුළුතර ජාතික ප්‍රජාවන් පීඩනයට පත් කරන එක නතර කළ යුතුයි. මේකට තිත තියන්න ඕනේ. ඒ අපි පැහැදිලිව මේ යෝජනා ඉදිරිපත් කරනවා. අපි ඉල්ලා හිටනවා. මේ අරගලත් එක්ක ඉන්න ජනතාවට මේ සටන් එකකින් ජනතාවට මේකට ප්‍රතිචාර දෙන්න මේ මතය රැගෙන යන්න. මොකද මේ අරගලය මේ ගොන්නගල දෙන ජනතා නැගිටීම එක්කෙනෙක් දෙන්නෙක්ගේ සාකුල්ට වැටලා කාගේ අරබුද විසඳලා ඉවර වෙන්න දෙන්න එපා. ඒ වෙනුවට මේක අභිලාෂයන් ඉස්සරහට ගෙනියන්න අපි හැමෝම මැදිහත් වෙමු කියලා අපි අවධාරණය කරනවා. ඒ වගේම තව කරුණක් මතු කරමින් මම අවසන් කරන මගේ අදහස් දැක්වීම දැන් කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීලා තියෙනවා ඇමතුරු පත් කළා තියෙනවා අපිට පේන්නේ ජනාධිපතිතුමා හෙළුව වහ ගන්න හදනවා හෙළුව වහගෙන තියෙන ඉටිකොලේකින් හෙළුව වහගෙන තියෙන shopping bag එකකින් ඒ නිසා ඕගො දැනගන්න තාමත් හෙළුවෙන් කියලා. ඒ නිසා මේ පහුගිය කාලය ඇතුළත මේ තරම් මහජන විරෝධයක් ඇවිල්ලා මේ රට පුරා හැමතැනම කපුටු කාක්කී මිනිස්සු කෑ ගහනවා. ඒ කෑ ගහද්දි Tamanට මේකේ ඉන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ තරම් උමතුවක් ඒකත් ඇත්තටම පිස්සුවක්. ඉතින් මේ පිස්සු දැන් හිතන්නේ මම අපි හිතන්නේ පිස්සු ඩබල් වෙලා කියලා. ඉතින් ඒ නිසා මේ තව රැලක්පත් කරලා ඉතින් ඒ රැලත් ඇත්තටම අර මොකද්ද මේ කියන්නේ පණුව ගහලා වල දාන්න හදන අර මලමිනියේ වහන ඉහඳෙව වගේ ගිහිල්ලා මේ ඇමතිකන් ටික අරගෙන වහලා තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ටත් කියනවා මේව අරගෙන ඉස්සරහා ඡන්දයකට ජනතාව ඉස්සරහට එනවා. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන නිකන් අර උද්ඝෝෂණයක් නෙමෙයි. අපි ඉහෙඳ පණුවන්ට කියනවා මේ ඇවිල්ලා තියෙන උද්ඝෝෂණයක් නෙමෙයි. මේ ඇවිල්ලා තියෙන මහ ජනතාවගේ ජන පෙළගැස්ම. ඒ නිසා කවුරුත් බලාගෙන ඉන්නවා දැන් කවුද මොනවද කරන්න කියලා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ කරණේවට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර මහ ජනතාව තුළින් ලැබෙයි. ඒ නිසා හිතන්න එපා මේ අර්බුදයේ යට ගහලා යන්න පුළුවන් කියලා. දැන් SMS ගහන්න පටන් ගන්න තියෙනවා. ජනාධිපතිතුමාගේ සාකච්ඡාවලින් මෙන්න මේක එළියට ආවා කියලා WhatsApp group වල දාලා තියෙන එක එකේ. WhatsApp group වල දාලා තියෙන හමුදාව මේකට මැදිහත් වෙන්න ලෑස්ති වෙනවා. ගණේ මුල්ල කැම්ප් එකේ ලෑස්ති අපිව එළිදරව් කරා. ඒගොල්ලෝ පුහුණු වීම එළිදරව් කරා. දැන් හමුදාව කියනකට මැදිහත් වෙන්නේ නැහැ කියලා. දැන් හැබැයි මේ WhatsApp group වලට මෙසේජ් එවනවා අදායින් කරනවා අධිකරණ තීරණ ගන්නවා මේවා කියලා. අපි කියනවා මේ අධිකරණ තීරණ සහ ඒ වගේම මේ හමුදා මැදිහත් වීම මේවා මේ රටේ ජනතාව මුළු ඉතිහාසයත් තිස්සේ අත්දැකලා තියෙනවා. අත්විඳලා තියෙනවා. මෙතන තියෙන්නේ මේ හමුදාව දාලා හරි ගහලා හරි ඔලුපල්ලා හරි ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඒකෙන් උත්තර හම්බ වෙනවද? පෙට්‍රල් හම්බ වෙනවද? ඒකෙන් ඩීසල් හම්බ වෙනවද? ඒකෙන් කිරිපිටි හම්බ වෙනවද? ඒකෙන් පොහොර හම්බ වෙනවද? මිනිස්සුන්ට බඩු මුට්ටු ගන්න පුළුවන් වැටුප් හම්බ වෙනවද? ඔලු පෙළුවා කියලා. ඒ නිසා ආණ්ඩුව හිතනවා නම් ඒ ක්‍රමයට මේ ප්‍රශ්නේ බේර ගන්න අපි ආණ්ඩුවට කියනවා වැරදිලා. ඉතින් ඒකෙන් තව ප්‍රශ්නේ නරක වෙයි. අපි බලමු. ඒ පාරෙන් නම් ඉන්නේ ගඩදුරු බේර ගන්න අපි බලමු. මේ රටේ මහ ජනතාව එකට ඉඩ දෙයිද කියලා අපි බලමු. ඒ නිසා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. වහාම මේ හඬ තේරුම් ගන්න පුටු වලින් බහලන් ලෑස්ති වෙන්න මේ මහජන යෝජනා වලට මහ ජනතාවගේ ඉල්ලීම් වලට ඉඩ තියන්න ඒ බලය ගන්න හිතන් ඉන්න අයටත් අපි කියනවා ඒකට මේකට ඇහුම්කන් දෙන්න එහෙම නොගත්තොත් ඒ හැම කෙනාම මේ ප්‍රතිඵලයට මේ ආනිසංසයට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා අපි අවධාරණය කරනවා. You're watching the Life Traveller channel.